හොඳයි ජනතාව සියලුම ගෲප් වලට මම මේ වෙනකොට ටේප් එක දාලා තියෙන්නේ. මම ඒ අතරේ ටයිම් එක ස්ටාර්ට් කරනවා. ටයිම් එක ස්ටාර්ට් කරනවා. ඔයාලට සම්පූර්ණයෙන් හම්බ වෙනවා විනාඩි 40ක කාලයක්. දැන් විනාඩි 5ක් විතර වෙනවා නිසා ලින්ක් ටික ඔක්කොම දාලා මම විනාඩි 35ක කාලයක් ලබා දෙන්නම් ටයිම් එකයි. විනාඩි 35ක කාලයක් දෙන්න ජනතාවට. විනාඩි 35ක් කොහොම දුන්නා. හරි ඔන්න ජනතාව ටයිම් එක ස්ටාර්ට් කරා. පිළිතුරු ලිවීම සඳහා හරි සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ටික ලියාගෙන එන්න. ටේප් එක වල මම printed copy එකකුත් දීලා තියෙනවා මේ වෙනකොට. ඊට අමතරව ඔයාලට මම දැන් link එකක් කියලා තියෙනවා. ඒ link එකේ නිවැරදි පිළිතුරු ටික මාක් කරගෙන එන්න. මෙන්න මේ ආකාරයේ ටේප් එකක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. මුලින්ම ඔයාගේ නම දාන්න. ඊට පස්සේ ඒකින් වලවන ආයතනය දාන්න. ඊට පස්සේ ඒ අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ටික මාක් කරගෙන එන්න. ප්‍රශ්න 40ම අවසානයේ ඔයාලට තියෙනවා අවසානයේ සබ්මිට් කියලා බටන් එකක්. ඒ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. අවසානයේ මේ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න විතර තියෙනවා. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා view score කියලා බටන් එකක්. ඒකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අවශ්‍ය අදාළ ලකුණු ප්‍රමාණය ඔයාලට හම්බ වෙනවා. බලමු දැනට පිළිතුරු ලබා දීලා තියෙනවා. හරි උත්තර ටික සබ්මිට් කරන පුතේ හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා. නිවැරදි පිළිතුරු ටික ලබා දෙන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වෙනකොට සබ්මිට් කරපු දරුවෙක් ඉන්නවා. ඒ දරුවා නැවත වතාවක් උත්සාහ කරන්න. විනාඩි 8යි තාම විනාඩි 3යි ගිහින් තියෙන්නේ. විනාඩි 3න් ප්‍රශ්න 40ක පේපරයක් උත්තර ලියන්න බෑ. හරි ඒ නිසා ඒ ලකුණු ලබාගත් දරුවා නැවත වතාවක් උත්සාහ කරන පුතේ. ලකුණු 40 40ත් ඇවිල්ලා නැති නිසා ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරමු. ඉක්මන් කරන්න තෝන්නේ හරියට පිළිතුරු ලියන්න ඕනේ.
සඳුදා පන්තිය සාමාන්‍ය සුපුරුදු පන්ති පැවැත්වෙනවා ගොඩගම ජනතාවට. නිවාඩු දවසක් විදියට තිබ්බට පන්ති පැවැත්වෙනවා. ඒක අර මේයි පළවෙනිදා වෙනුවට තියෙන බැංකු නිවාඩු දවසක්. මේයි පළවෙනිදාත් පන්ති පැවැත්වෙනවා. අද කැලෙන්ඩරේ රතු පාට දවසක් වුණාට අරන්නේ පන්ති පැවැත්වෙනවා. පිළිතුරු ටික ලියමු ජනතාව. කලබල වෙන්න එපා. නිවැරදි පිළිතුරු ලියන්නයි ඕනේ. කිසියම් දරුවෙක් වේලාසනෙන් ලියලෙවල ලකුණු අඩු වුණොත් ඒ දරුවට පුළුවන් නැවත වතාවක් උත්සාහ කරන ලකුණු 40 ලැබෙනකම්.
අයිලයින් එකේ නම නැත්තම් පුතේ පරණ ආයතනයේ නම දාන්න කමක් නැහැ. මට ඒක අයින් කරන්න මතු කරන වෙනස් කරන්න තුනක්. අපි කලින් හිටපු ආයතනයේ නමට දාන්න ගැටලුවක් නැහැ. මේනකොට හරි ඔය කලින් සබ්මිට් කරපු කට්ටිය ලකුණු අඩුයිනේ. ඒගොල්ලෝ නැවත වතාවක් උත්සාහ කරන්න. හරි ලකුණු 40 ලැබෙනකන් 40 40 එනකන් නැවත වතාවක් උත්සාහ කරන්න. ඊට පස්සේ අපි ටේප් එක සාකච්ඡා කරන එක දිගට. හරි. තව මිනිත්තු 25යි තප්පර 18ක් තියෙනවා. ඉක්මන් කරමු ජනතාව. පිළිතුරු ලිවීම ඉක්මනට ආරම්භ කරන්න. හරි. පිළිතුරු වේලාසන ලියලා කෙනෙක් ඉවර කෙනෙක් ඉන්නවා නම් නැවත උත්සාහ කරන්න. තමන්ගේ නම නිවැරදිව යොදන්න පුතා.
දරුවෙක් කල් තියෙනවා ප්‍රශ්න අංක 15 ගැටලුවක් තියෙනවද කියලා. නෑ කිසිදු ගැටලුවක් නෑ. ප්‍රශ්න අංක 15 නිවැරදි ප්‍රශ්නයක්. කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්න අංක 15 නිවැරදි උත්තරයක් ඒකට තියෙනවා පුතේ. ඉක්මන් කරමු ජනතාව. තව මිනිත්තු කිහිපයකින් මම පේපර් එක සාකච්ඡා කරන ස්ටාර්ට් කරනවා. තව මිනිත්තු 3යි ජනතාව ඉක්මන් කරමු. අවසන් මිනිත්තුව ඉක්මන් කරමු ජනතාව. ළමයි views කෝ දැම්මට පස්සේ ලකුණු ටික ඔක්කොම පෙන්වන්නේ නේද ඔයගොල්ලන්ට? පෙන්වන්නේ හරි හොඳයි. තව මිනිත්තු 51යි.
තත්පර 27යි. කාලය අවසන් ජනතාව. හරි කාලය අවසන්. හරි පුතේ අපි වැඩේ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම. හරි දැන් තමයි වැදගත්ම කොටස තියෙන්නේ අද දවසේ පේපර් ක්ලාස් එකේ. හරි ඔයා පිළිතුරු ටික ලියලා අවසන් ලකුණුත් ඔයාට හම්බෙලා තියෙන්නේ තමන්ගේ ලකුණු ප්‍රමාණයන්. හරි ළමයි දැන් අපිට තියෙන්නේ ඒ පිළිතුරු පත්‍ර ටික සියල්ලම සාකච්ඡා කරන්න. හරි හැමෝම දැන් ගන්න තමන්ට හම්බ වෙලා තියෙන paper එක printed paper එක අතට ගන්න හැමෝම printed paper එක අතට ගන්න. මම අද පන්ති අවසානයේ අපේ පරණ 11 වසරේ ජනතාවට මේක group එකට දාන්නම්. හරි බලන්න. හරි පුනරීක්ෂණ පාඨමාලා අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2021 නේ මේ 22. හරි මෙහෙයවීම මම 2015 බස්නාහිර පළාත් 3 වන වාරී විභාගයේ පේපර් එක තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. අපි පිළිවෙලට සාකච්ඡා කරමු. ගැටලු මොනවා හරි තියෙනවා නම් පාඩි ඉදිරිපත් කරන්න පුළුවන් chat එකට දාන්න පුළුවන්. අපි ඒක සාකච්ඡා කරමු. හරි බලන්න පුතේ පිළිවෙලට බලමු. මෙන්න මේ විදිහට හරි බලන්න පිළිවෙලට පාත සඳහන් සිද්ධි ඇසුරෙන් ප්‍රශ්න අංක 1 සිට 3 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු මම චුට්ටක් මේක ලොක් කරන්න. හරි ඔයා ගැතේ තියෙන printed paper එක ගන්න. හරි මම කියනවා highlight කරන්න මම කියන යට ඊරියා දින්න උඩින් note ලියන්න මම මේ කියන විදිහට කරගෙන යමු. කලක් පිටරට ඇඟලුම් කම්හලක සේවය කළ දර්ශන ලංකාවට පැමිණ දර්ශන ටෙක්ස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ළමයි මේ ව්‍යාපාරයේ අයිතිකාරයා දර්ශන ඒක මොකද කරලා තියෙන්නේ එයාගේ නමින්ම නේද ව්‍යාපාරයක් ආරම්භ කරලා තියනවලු. ඒක කලක් පිටරට ඇඟලුම් කම්මලක සේවය කරාලු දැන් ලංකාවට පැමිණලා නේද දර්ශන ටෙක්ස් කියලා තමයි ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ. එයාට හොඳ අත්දැකීමක් තියෙනවා මේ කියන විදිහට. මෙම ව්‍යාපාරයේ විසින් මසා නිම කරන ලද කලිසම් කමිස ටයි කෝට් පාසල් නිලැඳුම් ආදිය අලෙවිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මේ ව්‍යාපාරයේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කියන ජාතික කලිසම් කමිස ටයි කෝට් සහ පාසල් ඇඳුම් තමයි නිලැඳුම් තමයි පුතේ මෙයා ව්‍යාපාරයේ පාරිභෝගිකයන්ට අලෙවි කරන්න ඉදිරිපත් කරන්නේ. හරි දර්ශන ටෙක්ස් පාසලක අසල පිහිටා තිබීම නිසා දිනපතා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබේ. මෙයාගේ ව්‍යාපාරය නේද පාසලක් අසල පිහිටා තියෙන එක මෙයාගේ ව්‍යාපාරට හොඳ ශක්තියක්ද දුර්වලතාවයක්ද අවස්ථාවද තර්ජනයක්ද? ඒක හොඳ අවස්ථාවක් බවට පත් වෙනව නේද? හරි හොඳයි. අපි යමු අපේ ප්‍රශ්නයට. දැන් අපිට අදහසක් පැහැදිලි නේද? දර්ශන කියලා එකෙක් පිටරට ගිහිල්ලා ඇඟලුම් කම්මලක සේවය කරාලු අවුරුදු ගාණක්. ඊට පස්සේ ඒක ලංකාවට ඇවිල්ලා දර්ශන ටෙක්ස් කියලා ව්‍යාපාරයක් ආරම්භ කරාලු. මේ ආරම්භ කරපු ව්‍යාපාරයේ කලිසම් කමිස ටයි කෝට් පාසල් නිලැඳුම් කියන ಜಾති ටික අලෙවි කරනෝලේ විතරක් නෙවෙයි. ඔහුගේ ව්‍යාපාරයේ තියෙන්නේ පාසලක් අසලලු. අපි ගන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. මෙම සිද්ධියේ සඳහන් අවශ්‍යතාවන් වන්නේ මොකක්ද අහනවා. පොතේ අවශ්‍යතාවය මොකක්ද අහනවා. නිවාසලු, ආහාරලු, ඊට පස්සේ ආරක්ෂාවලු, ඇඳුම්ලු. උත්තරේ කීයද කියලා මට chat එකට දාන්න ඉක්මනට හැමෝම. උත්තරේ ඉක්මනට දාන්න chat එකට කීයද කියලා. හරිම ලේසි S පියාගෙන උත්තරේ ලියන්න පුළුවන් මේකට. නිවැරදි පිළිතුර ඇඳුම් කියන පිළිතුර උත්තරේ 4. හරි ඒක මම පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. අපි ඉක්මනට ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙම ව්‍යාපාරයේ සපයනු ලබන නිමි ඇඳුම් අයත් වන්නේ පුතේ නිමි ඇඳුම් අයත් වන්නේ නිෂ්පාදිතවලටලු අවශ්‍යතාවලටලු යෙදවුම් වලටලු නිෂ්පාදනයටලු. උත්තරේ කීයද පුතේ? ඇඳුම් නිමි ඇඳුම් අයිති වෙන්නේ අවශ්‍යතාවලට නම් වෙන්න විදියක් නැහැනේ. එන ඒක අයින් කරමු. අර නිමි ඇඳුම් කියන්නේ යෙදවුමක් නෙමෙයිනේ. නේද? නිමි කියලා කියන්නේ නිර්මාණය කළ ඉවරයි කියන එකනේ. එන ඒක නිමි ද්‍රව්‍යයක්. යෙදවුමක් නෙමෙයි. නිෂ්පාදනය කියලා කියන පුතේ
ක්‍රියාවක් නේද භාණ්ඩය නිර්මාණය කිරීමට එන ඒක වෙන විදියකුත් නැහැ. නිෂ්පාදිතයක් ඒ කියන්නේ නිමැඳුම් නිෂ්පාදනය කළ ඉවර භාණ්ඩයක්. හරි නිමැඳුම් නිෂ්පාදිතයක් නම් උත්තරය 1. උත්තරය 1. හොඳයි නියමයි. අපි යමු ප්‍රශ්න අංක 3ට. දර්ශන ටෙක්ස් ව්‍යාපාරය පාසලක් අසල පිහිටා තිබීම එම ව්‍යාපාරයට ශක්තියකුළු අවස්ථාවකුළු තර්ජනයකුළු අවස්ථාවකුළු දුර්වලතාවයකුළු. උත්තරේ කිය 2ද 2ද 3ද 4ද ලේසි ප්‍රශ්න මේවා. තර්ජනයක් වෙන විදිහක් නෑ නේද? එහෙනම් මේක කෙලින්ම අයින් කළා දාන්න පුළුවන්. දුර්වලතාවයක් වෙන විදිහකුත් නෑනේ මේක. එන එකත් අයින් කරන්න පුළුවන්. එහෙනම් අපිට ගැටලුව තියෙන්නේ මේක ශක්තියක්ද අවස්ථාවක්ද කියන එක. හරි. එතෙන්දී අපිට තෝරගන්න හරිම පහසුම කාරණාව තමයි පුතේ. හරිද මේක වාසි පැත්තක් නිසා එක්ක ශක්තියක් කරන එහෙම නැත්නම් අවස්ථාවක් වෙන්න ඕනේ. හරිද? එතකොට අපි කල්පනා කරන විදිය තමයි ශක්තියින් තියෙන පුතේ අභ්‍යන්තර පරිසරය තුල. අවස්ථා තියෙන්නේ බාහිර පරිසරය තුල. ශක්තියයි දුර්වලතාවයයි තියෙන්නේ අභ්‍යන්තර පරිසරේ. අවස්ථාවයි තර්ජනයයි තියෙන්නේ බාහිර පරිසරේ. එතකොට අපිට පේනවා මෙයාගේ ව්‍යාපාරේ පාසලක් අසල පිහිටා තියෙන එක අභ්‍යන්තර පරිසර සාධකයක් නෙමෙයි. මේක බාහිර පරිසරයෙන් ලැබිච්ච හොඳ වාසි සහගත තත්වයක්. ඒ නිසා එනම් මේකට කියනවා අවස්ථාවක් කියලා. හරි. මට ජනතාව ප්‍රශ්න දැනට කතා කරපු ප්‍රශ්න තුනෙන් තුනටම නිවැරදිව උත්තර ටික ගත්ත කට්ටිය මට මෙසේජ් එකක් දාන්න බලන්න ඕකේ කියලා. yes කියලා දාන්න බලන්න. ඒක ලේසි. හරි. අපි යමු ඉස්සරහට. ව්‍යාපාරිකයෙකුට පහසුවෙන් පාලනය කළ හැකි පරිසරය වන්නේ මොකක්ද? පුතේ ව්‍යාපාරිකයෙකුට පහසුවෙන් පාලනය කළ හැකි පරිසරය. ළමයි ව්‍යාපාර පරිසරය ගැන පොඩ්ඩක් මතක් කරන්නම් මේ කාරණාවත් එක්ක. පුතේ ව්‍යාපාර පරිසරය ගත්තාම ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයිනේ. එක අපි කියනවා අභ්‍යන්තර පරිසරයයි, දෙක බාහිර පරිසරයයි. එක අභ්‍යන්තර පරිසරයයි, දෙක බාහිර පරිසරය කියලා ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයිනේ බා. ඉතින් එතකොට ඒකෙන් අපි දන්නවා අභ්‍යන්තර පරිසරය තමයි අයිතිකාරයට පාලනය කරන්න පුළුවන් ව්‍යාපාරය. එද ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය විතරයි. අපි බාහිර පරිසරය ගත්තාම ඒක ව්‍යාපාරයට පාලනය කරන්න බැරි පරිසර තත්ත්වයක්. හරි එහෙනම් බලමු. උත්තරය අපි ගන්නේ පාලනය කළ හැකි පරිසරයනේ. තාක්ෂණික පරිසරය කියන උත්තරේ ගන්න විදියක් නෑ. මොකද තාක්ෂණික පරිසරයේ තියෙන බාහිර පරිසරේ ගෝලීය පරිසරය අයිති වෙන්නේ බාහිර පරිසරයට. ආර්ථික පරිසරය අයිති වෙන්නේ බාහිර පරිසරයට. අනවශ්‍ය කොටස් ටික ඔක්කොම ඉවත් කරලා පස්සේ උත්තරය ඉතිරෙනවා අභ්‍යන්තර පරිසරය කියන එක. උත්තරය 3. උත්තරය 3. ඒකත් හරි. අපේ නෝ ප්‍රශ්න අංක 5ට මේ ටිකක් ලේසි පහසු ප්‍රශ්න නිසා මම ටිකක් වේගින් ඉස්සරහට යනවා. ගිනුම් කරන්නේ ප්‍රශ්න වලට ටිකක් වෙලා වැඩිපුර ගන්න හිතාගෙන. පස්වෙනි ප්‍රශ්නය. ලාභ අරමුණු කර නොගත් වෙන්නත් ඕනෙලු පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය මොකක්ද අහන. ළමයි හයිලයිට් කරගන්න. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශය කියන එක හයිලයිට් කරගන්න ඉක්මනට. ලාභ අරමුණු කර නොගත්ත වෙන්නත් ඕනේ පෞද්ගලික වෙන්නත් ඕනේ. අපිට මතකයි පෞද්ගලික කිව්වහම පෞද්ගලික අංශයේ තියෙන්නේ මොනවද? තනි පුද්ගල, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර නේද? සමිති සංවිධාන කියන කාරණා අපි ඉගෙනගෙන තියෙනවා. හරි. එතකොට මෙතන අහන්නේ ලාභ අරමුණු කර ගත්තේ නැති පෞද්ගලික අංශයේ ව්‍යාපාරය. හරිද? සංස්ථාපිත සමාගම්, private limited company වගේ ව්‍යාපාර company නේද? ළමයි සමාගම් අපි දන්නවා ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධානයක්. ඒ නිසා මේක ගැලපෙන්නේ නැහැ. තනි ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි ෂුවර් එකටම ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර ඒකත් ගැලපෙන්නේ නැහැ. දෙපාර්තමේන්තු සහ සංස්ථා. දෙපාර්තමේන්තු කියලා කියන පුතේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් තමයි. සංස්ථා කියන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් තමයි. හැබැයි මේ දෙකම පෞද්ගලික අංශය නෙමෙයි උන් දෙන්න රාජ්‍ය අංශය. ඒ නිසා ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපේ මේ උත්තරේ සිලෙක්ට් කරන්න නම් අපිට නේද? දෙක කියන්නේ ඉටු වෙන්න ඕනේ කොන්දේසි දෙකක් තියෙනවා. එකක් මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඊළඟ තමයි
මේක ලාභ අරමුණු කරන ගත්ත ව්‍යාපාරයක් වෙනවා. එහෙනම් වාට පේන උත්තරේ මොකක්ද කියලා? සමූපකාර. ඔව්. සමූපකාර කියන ව්‍යාපාරය නේද? සම්පකාරයක් පවත්වාගෙන එක සැමටත් සැම එකාටත් කියලා නේද? පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් සංවිධානය. සමිති සංවිධාන කියලා කියනෙත් ඒ ක්‍රීඩා සමිති නේද? අන්න ඒ වගේ සමිති තමයි. ඒ නිසා ඒගොල්ලෝ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. ඔන්න වැඩි හරි ප්‍රශ්න අංක 5ට පිළිතුරු 4. පුතේ දරුවෙක් කාල තිබා දර්ශන ටෙක්ස් ව්‍යාපාරයේ පාසලක අසල පිහිටා තිබීම එම ව්‍යාපාරයට එක් අවස්ථාවක් වෙනවා පුතේ. අවස්ථාවක්. හරි. ප්‍රශ්න අංක 5ක් ඉවරයි. හරි නියමයි. 5න් 5ම සුපිරියට තේරිච්ච කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ යස් කියලා. 5න් 5ම වැඩි තේරුම් ගත්ත කට්ටිය මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. නැත්නම් යස් කියලා දාන්න. ඒ ටික ලේසි. මුලින් තියෙන අපි දන්නවා BS ප්‍රශ්න ටික ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න ටික අන්තිම හරිය තමයි ගිණුම් කරන කොටස් ටික තියෙන්නේ. හොඳයි. හරි. අපි යමු පුතේ ප්‍රශ්න අංක 6ට. ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් ලිඛිත හවුල් ගිවිසුමක් ඉන් ආරම්භ යුතු බව ප්‍රකාශ වන්නේ මොන පනතේ දහම. උදේ රුපියල් 1000ට වඩා වැඩි නම් ආරම්භක ප්‍රාග්ධනය අනිවාර්යෙන් ලිඛිත හවුල් ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න කියලා කියනවා. මොකක් කරගන්නද? වංචා බලක්ව ගන්න ඕන නිසා. වංචා බලක්ව ගන්න ඕන නිසා. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන එක වැරදි. ඊට පස්සේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත කියන එක වැරදි. ඒක තමයි පුතේ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට දාලා පනත. හරිද? මේක තමයි ලියාපදිංචි කිරීමට දාලා පනත. මෙතන අපෙන් අහන්නේ අපි ලියාපදිංචි ගැන විස්තරයක් නෙමෙයිනේ. 1000ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් තියාගෙන යන්න කියන එක ගැනනේ. හරි. ඒ නිසා මේක ගැලපෙන්නේ නැහැ. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත මගින්ලු. ඔව් උත්තරය ඒක තමයි. ඒක තමයි පුතේ කියන්නේ රුපියල් 1000කට වඩා ආරම්භක ප්‍රාග්ධනයක් තියෙනවා නම් රුපියල් අනිවාර්යයෙන්ම ලිඛිත හවුල් ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න කියලා. හරි. දැන් ඔයාලට තේරෙනවා මම මේක පාඩම උගන්වපු දවසේත් ඔයාලට කියලා තියෙනවා නේද? රුපියල් 1000 කියන ඉලක්කම ඉතා පොඩි ඉලක්කමක්. නමුත් ළමයි මේක 1840 දී සම්මත කරගත්ත පනතක් නේද? මේක නිකම් පනතක් නෙවෙයි ආඥා පනතක්. රජිනගේ රජුගේ ආඥාව යටතේ තමයි මේක සම්මත කරගෙන තියෙන්නේ. නේද? හරි. නිසා 1840 තමයි රුපියල් 1000 කියලා දාලා තියෙන්නේ. අදටත් මේ පනත් සංශෝධනය කරලා ඒවට දාලා කරුණු කාරණා අප්ඩේට් කරලා නේ වර්තමානයට ගැලපෙන විදියට. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මේ මහත් හොරුන්ට ඊට වඩා වැඩ දිනවා පාර්ලිමේන්තුවේ කරන්න. ඔය පනත් පරණ පනත් ටික එකතු කරලා නේද ලංකාවේ වර්තමානයට ගැලපෙන විදියට අඩු ගානේ සංශෝධනය කරා නම් ඔවුන් නේද නිකන් කාලා වීලා ජනතා මුදල් වලින් නේද කාලා වීලා සෑහෙන වියදමක් දවසකට කරලා තමයි පාර්ලිමේන්තුවෙන් ඊට බයින්නේ. හරි. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාව අවුරුදු 5ටම එක වාස්තාවක්වත් මයික් එක ඔන් කරලා හරි තමන්ට දැනෙන අදහස ප්‍රකාශයට පත් නොකරපු හාල්පාරු മന്ത്രിවරු. දේශපාලන ගැන කතා කරන්න බෑ බං ඒක අපි පිළිගයි. අපි යන් ඉස්සරහට. හරි ප්‍රශ්න අංක 7 ඒ කාරණා පැහැදිලිනේ. ඒක පුද්ගල ව්‍යාපාරික දැකිය හැකි ලක්ෂණයකි. ඒක පුද්ගල ව්‍යාපාර කියන පුතේ තනි පුද්ගල ව්‍යාපාර වලට 2007 අංක 7 දරන සමාගම් පනත මගින් මොකද්ද වෙන්නේ කියලා අහලා තියෙනවා. 2007 අංක ළමයි මේ කියන්නේ මේ පනත් හතරම හවුල් ව්‍යාපාරයට අදාළ වෙනවා. හරිද? හරි. මේ පනත් හතරම මේ හවුල් ව්‍යාපාර වලට අදාළයි. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර වලට අදාළ ප්‍රධාන පනත බවට පත් වෙන්නේ. ඒක තමයි ප්‍රධාන පනත. හරි. අපි ඒක ලියගමු පොඩි නෝට් එකක් දාගමු ඉස්සරහට. ඒක හොඳයි මතක් කරපිට හොඳයි. අපි පොඩි නෝට් එකක් දාගමු. හරි පළවෙනි පනතට ඉස්සරෙන් ලියාගෙන පුතේ මේක තමයි ප්‍රධාන පනත. ප්‍රධාන පනත. ඒක තමයි හවුල් ව්‍යාපාර වලට අදාළ සියලුම ප්‍රධාන කරුණු ටික සඳහන්ලා තියෙන්නේ. හරි. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත තියෙනව නේද? ඒක තියෙන්නේ පුතේ ලියාපදිංචිට අදාළ පනත ඒක තමයි. ලියා
ලියාපදිංචි යට අදාළ පනත. ඒ තමයි ලියාපදිංචිට අදාළ පනත බාටපත් වෙන්නේ. හරි. තුන්වෙනි උත්තරේ මොකද්ද කියලා දැන් අපි දැන් කතා වුණානේ. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් තමයි ඒක අදාළ වෙන්නේ. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත තමයි ඒක සඳහන් වෙන්නේ. ඒක ගැන අමුතු ලියන්න දෙයක් නෑ. ඒක උත්තරේනේ. හරි. 2007 අංක 4 සමාගම් පනතේ තමයි සඳහන්ලා තියෙන පුතේ සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි කියන කාරණාව. සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි කියලා සඳහන්ලා තියෙන්නේ ඒ පනතේ. හරි. හොඳයි. ඒ දරුවා අහපු එක හොඳයි. මට ඒක නෝට් එකක් දෙන්න කලින් අමතක වුණා. ආපු නිසා තමයි මතක් වුණේ. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. good shot. सामाजिक संख्या දෙකයි 20යි කියලා සඳහන්ලා තියෙන්නේ මේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. හරි හොඳයි. වැඩි පැහැදිලිද හැමෝටම? ඒක තේරුම් ගත්ත කට්ටිය මට මෙසේජ් එකක් දාන්න. ඕකේ කියලා. ඒ කරුණු කාරණා ටික ලියාගෙන ඉවර කට්ටිය තේරුම් අරගෙන ඉවර කට්ටිය දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. ඒක තමයි විශේෂත්වය මේ පේපර් ක්ලාස් එකේ. අපි අවශ්‍ය කරන සියලුම තොරතුරු ටික අරගෙන යනවා. නිකන් උත්තර ටික කියාගෙන යනවා නෙමෙයි. හොඳයි. අපි යමු ඊළඟ කැලට. ප්‍රශ්න අංක 4යි යන්නේ පුතේ. ඒක පුද්ගල ව්‍යාපාරික දැකිය හැකි ලක්ෂණය කි. පුතේ ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර කියන එකනේ. තනි පුද්ගල ව්‍යාපාරික දකින්න පුළුවන් ලක්ෂණයක්ලු අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ඕලම අයිතිකාරයේ වගකීම අසීමිතයි තමයි. ඒක නිවැරදි පිළිතුරක්. එහෙනම් පළවෙනි එක හරි උත්තරයක් විතර ගන්න පුළුවන්. පළවෙනි එකම හරි එකක් වුණ නිසා අපි කොකටත් ඉතුරු ටිකක් පොඩ්ඩක් කියවලා බලමු. නීතිමය පුද්ගල භාවයක් තිබීම. නෑ. ඒක නම් එන්නේ. තනි පුද්ගල ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නෑ. නේද? සියලුම නීතිමය කටයුතු කරන්න වෙන්නේ අයිතිකරුගේ නමින්. ඒ නිසා නීතිමය පුද්ගල භාවයක් නැහැ කියලා කියනවා. ඒ ප්‍රකාශය වැරදි. වගකීම සීමා සහිතයිලු. නෑ පුතේ වගකීම අසීමිතයි තනි පුද්ගල ව්‍යාපාරවල. අඛණ්ඩ පැවැත්මක් තියෙනවලු. නෑ අඛණ්ඩ පැවැත්මක් නෑ. අයිතිකරුගේ මිය යාම, අයිතිකරුගේ බුන්වත් වීම හෝ අයිතිකරු උමතු වීම තුලින් ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ, අඛණ්ඩ පැවැත්මක් නැහැ, වගකීම අසීමිතයි කියලා. එහෙනම් ප්‍රශ්න අංක 7ට උත්තරය 1. හොඳයි. පළවෙනි පිටුව අවසන්. අපි යන දෙවෙනි පිටුවට. තනි පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල දැකිය නොහැකි. තනි පුද්ගල වලයි හවුල් වලයි නැති ඒත් සීමිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණය මොකක්ද අහන්නේ? තනි පුද්ගල වලයි හවුල් ව්‍යාපාර වලයි නැති ඒත් සමාගම් වල තියෙන ලක්ෂණය. හරිද? අරමුණක් තිබීමලු පළවෙනි උත්තරේ. ළමයි අරමුණ කියන එක සෑම ව්‍යාපාරයකටම පොදු ලක්ෂණයක්. ඒ නිසා පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. හරි. ඒක පොදු ලක්ෂණයක්. පුදලියාගෙන පොදු ලක්ෂණයක් කියලා. ඒක පුතේ පොදු ලක්ෂණයක් සෑම ව්‍යාපාරයකටම. පැහැදිලිද? ආර්ථික කටයුත්තක නියැලීම අන්න ඒකත් පොදු ලක්ෂණයක් සෑම ව්‍යාපාරයකටම. ඒකත් සෑම ව්‍යාපාරයකටම පොදු ලක්ෂණයක්. හරි. ඒ කියන්නේ තනි පුද්ගල හවුල් ව්‍යාපාර සමාගම් සමුපකාරය මේ හැම ව්‍යාපාරයකම පොදු ලක්ෂණයක් තමයි අරමුණක් තිබීම, ආර්ථික කටයුත්තක නියැලීම වගේ පිළිතුරු. පැවැත්මක් නොතිබීම. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නෑලු. තනි පුද්ගල වලටයි හවුල් ව්‍යාපාර වලටයි අඛණ්ඩ පැවැත්මක් නෑ කියන ලක්ෂණය දකින්න පුළුවන් ලක්ෂණයක්. එහෙනම් ඒක ගන්නත් බෑ. අපෙන් අහන්නේ තනි පුද්ගල වලයි හවුල් ව්‍යාපාර වලයි දකින්න බැරි
හැබැයි සමාගම් වල දකින්න පුළුවන් ලක්ෂණේනේ. නේද? තනි පුද්ගල වලටත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාර වලටත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. එහෙනම් මේ දෙකම තනි මේ දෙකේ දකින්න පුළුවන් ලක්ෂණයක්. හරි. අවසානික නෛතික පුද්ගල භාවයක් තිබීම තනි පුද්ගල වලටයි හවුල් ව්‍යාපාර වලටයි පුතේ නීතිමය පුද්ගල භාවයක් නැහැ. සාමාන්‍ය නීතිමය පුද්ගල භාවයක් නැති ව්‍යාපාර ಜಾති තුනක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි රාජ්‍ය දෙපාර්තමේන්තුව. මොකද්ද බං රාජ්‍ය දෙපාර්තමේන්තුව. නීතිමය පුද්ගල භාවයක් නොමැති වෙන තමයි මේ වැරදි පිළිතුර. හරි. හොඳයි. ප්‍රශ්න අංක 8ම ඉවරයි. හරි අපි යන ප්‍රශ්න අංක 10ට. ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මයේ මත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන එකම ව්‍යාපාර සංවිධානය අපි දන්නවා සමූපකාර කියෝනම් බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මයේ මත ගොඩනැගී ඇති ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ හරිම ලේසි උත්තරය සමූපකාර. ඒක මත තිබ්බ කට්ටිය මට යස් කියලා මැසේජ් එකක් දාන්න. සම්පකාර ව්‍යාපාරය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන එකම ව්‍යාපාරය කියලා මතක් වෙච්ච කට්ටිය යස් කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි හොඳයි නියම. දහයට යමු. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපළ තුල බැංකුව හා වෙනත් මූල්‍ය ආයතන රාශියක් ඇත. ළමයි ලංකාවේ නේද බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන ෆිනෑන්ස් කම්පැනි ගොඩක් තියෙනවලු. මේවා නියාමනය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයලු මහ භාණ්ඩාගාරයක ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා බැංකුවලු. උත්තරේ කීයද? 10ට උත්තරේ කීයද කියලා දාන්න බන් chat එකට. බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන නියාමනය කරන්නේ පාලනය කරන්නේ කවුද කියලා තමයි අහන්නේ. මේවයි උත්තරේ හරි. උත්තරේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව. අපි නෝ ප්‍රශ්න අංක 11ට. හොඳයි පුතේ ප්‍රශ්න අංක 11ට එනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණයක් වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණයක්ලු ලාභ ලැබීම නෑ නේද? ඒගොල්ලෝ ලාභ අරමුණු කර නොගත් සමාජ සුබ සාධන වෙනුවෙන් කටයුතු කරන ව්‍යාපාරයක්. එනිසා ඒක වැඩක් නෑ. නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම හරියටම හරි. දෙපාර්තමේන්තු වලටම ඉස්සෙල්ලා කිව්ව මොනවාද? තනි පුද්ගලයි හවුල් ව්‍යාපාරවයි සමූපකාර දෙපාර්තමේන්තුයි නීතිමය පුද්ගල භාවයක් නෑ. පුතේ මෙන්න මෙතන ටියුට් එක ලියා ගන්න. නීතිමය පුද්ගල භාවයක් නොමැති ව්‍යාපාර කියලා නෝට් එකක් දාගන්න පොඩියට. නීතිමය පුද්ගල භාවයක් නොමැති ව්‍යාපාර. පොඩි මාතෘකාවක් දාගන්න. හරි ඒ අර්ථය ලියමු අපි. ඒක මොකක්ද? තනි පුද්ගල ව්‍යාපාර. දෙක හවුල් ව්‍යාපාර. තුන රාජ්‍ය දෙපාර්තමේන්තු. දෙපාර්තමේන්තු. හරි පොඩි නෝට් එකක් දාගන්න මේ විදිහට. හරි අපි මුති ඊළඟ ප්‍රශ්න 12 ව්‍යාපාරය යන වඩාත් හොඳින් හඳුන්වන ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. හරි මේක ලියාගෙන ඉවර කට්ටිය මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න.
හොඳයි අපි යමු ඊළඟ කොටසට. ප්‍රශ්න අංක 12ට අපි යනවා. ව්‍යාපාරය යන්න වඩාත් හොඳින් හඳුන්වන ප්‍රකාශයක් මත දහනවා. වෙළඳාම හා උපකාරක සේවා හා ඍජු සේවාවල එකතුවලු. වැරදි නේද මේ ප්‍රකාශය? ඊට පස්සේ භාණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගෙන යාමේ ක්‍රියාවලිය. පොදේ. ඒකට අපි ව්‍යාපාර කියලා කියන්නේ ඒකට අපි කියන්නේ බෙදා හැරීම කියලා. ඒ කියන්නේ බෙදා හැරීම කියන්නේ බෙදා හැරීම. ඒකට කියන්නේ බෙදා හැරීම කියලා. ඒ නිසා එකක් වෙන විදිහක් නැහැ. මානව අවශ්‍යතා සහ උමනා සපුරාලන ඕනෑම ක්‍රියාකාරකමක්. ඒකත් හරි. අර ආර්ථික කටයුත්තක් කියන එක ආවනම් නේද? වඩා ගැළපෙන පොඩක් ඉල එකක් කියමු ඊට වඩා ගැළපෙනවද කියන. හතරවෙනි එක නොගැළපෙන්නේ නැත්නම් අපි තුන්වෙනි එක සිලෙක්ට් කරගමු. ලාභ අරමුණු කර ගනිමින් පවත්වාගෙන යන බන ඕනෑම කිසියම් කටයුත්තක්ලු නෑ නේද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් තියෙනවනේ ඒ නිසා ඒකත් වැරදි. හරි. එහෙනම් නිවැරදි උත්තරය දෙන්න අපිට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරය. හරි ප්‍රශ්න අංක 13ට යමු. ව්‍යාපාරයකට පාලනය කළ හැකි විචල්යක් වන්නේ. ව්‍යාපාරයකට පාලනය කරන්න පුළුවන් විචල්ය මොකක්ද අහන්න. අපිට මම කලිනුත් කිව්වා පාලනය කරන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයෙන් බාහිර පරිසරය පාලනය කරන්න බෑ. සැපියුම් කරුවන් ඉන්නේ බාහිර පරිසරේ. හරියන්නේ. තරඟකරුවන් ඉන්නේ බාහිර පරිසරේ. හරියන්නේ බාහිර පරිසරයට පාලනය කරන්න බෑ. නීති රීති කියන්නේ නෛතික පරිසරයට. ඒකත් අපිට පාලනය කරන්න බෑ. එහෙනම් පාලනය කරන්න පුළුවන් ඉන්නේ අභ්‍යන්තර පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් එහෙනම් කළමනාකරුවන් ඉන්නේ අභ්‍යන්තර පරිසරය නිසා උත්තරේ 4. විචල්්‍ය කියලා කියන්නේ පුතේ ඒ කියන්නේ අයිටම් එක කියන එක. හරි අපි යම් ප්‍රශ්න අංක 14ට පහත සඳහන් තොරතුරු ශදුවත විශ්ලේෂණයට අදාළ වේ. ඒවා අතරින් ශක්තියින් හා අවස්ථාවලට අයත් විචල්්‍ය තෝරන්නලු. ශදුවත විශ්ලේෂණය කරන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන වලට. පැහැදිලිද? හරි බලන්න. ශදුවත විශ්ලේෂණය කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන. SWOT ඇනලිසිස් එකට නැත්නම් ශදුවත විශ්ලේෂණයට අදාළ තොරතුරු කීපයක් ඔන්න දීලා තියෙනවා. ඒවා අතරින් ශක්තියින් හා අවස්ථා වලට අයත්. පුතේ ශක්තියින් කියන එක හයිලයිට් කරගන්න. අපි ගන්නේ ශක්තියින් සහ අවස්ථා. හරි බලමු. හරි මේකෙන් පොඩි නෝට් එකක් දාගෙන යමු. වයස්ගත ජනගහනයේ ඉහළ යාම පුතේ වයස්ගත ජනගහනයේ ඉහළ යාම ව්‍යාපාරයකට පවතින අවස්ථාවක්. අවස්ථාව කියලා දාගන්න. අවස්ථා කියලා දාගන්න එකට. දේශපාලන අස්ථාවරත්වය. පුතේ වයස්ගත ජනගහනය ඉහළ ගියාම මොකද දන්නද වෙන්නේ? වයස්ගත ජනදාහනය වෙනුවෙන් නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් එතකොට. දේශපාලන අස්ථාවරත්වයේ රට ඇතුලේ ලංකාවේ වර්තමානයේ වගේ තියෙන දේශපාලන අස්ථාවරත්වයක් තිබ්බ අවස්ථාවක් නම් ඒක ව්‍යාපාර වලට ඒ තරම් හොඳ තත්වයක් නෙමෙයි නේද? දවස ගානේ බඩු මිල වැඩි වෙනවා නේද? කොයි වෙලාවෙ මොන ප්‍රශ්න ඇති වෙයිද කියලා දන්නේ නැහැ මිනිස්සු. කඩසාප්පු නිතර වහන්න වෙනවා නේද? ඇඳිරි නීතිය දානවා. ඒ නිසා ඒක ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඒ තරම් හොඳ තත්වයක් නෙමෙයි. ඒක තර්ජනයක්. තරංගකාරී කළමනාකාරීත්වය. තරංගකාරී කළමනාකාරීත්වය. ඒ කියන්නේ පුතේ අපේ ඉන්න කළමනාකරුවන් හොඳ තරංගකාරී කට්ටියක්. හරිද? ඒ කියන්නේ හොඳට තරංගයට ෆේස් කරන්න පුළුවන් විදිහේ හොඳ දක්ෂ හොඳ කළමනා තරංගකාරී මට්ටමේ
කළමනාකරුවන් තමයි අපිට ඉන්නේ. අන්න ඒක අපේ ව්‍යාපාරේ මොකක්ද? ශක්තියක්. ඒක අපේ ශක්තියක්. හරි ඒක අපේ ශක්තියක් අපේ කළමනාකාරය. තරංගකාරීත්වය කියලා දුන්නොත් තර්ජනය. ඒ මෙතන තියෙන තරංගකාරී කළමනාකාරීත්වය. ඒක අපිට හොඳ ශක්තියක්. අපේ මැනේජර්ලා හොඳ තරංගකාරී විදියට වැඩ කරන කට්ටිය. ස්වභාවික විපත් නම් අපිට ෂුවර් එකට තර්ජනයක්. තර්ජන දේශීය භාණ්ඩ හා සේවා අගය කිරීම. මිනිස්සු ඇවිල්ලා රටේ ලංකාවේ දේශීය දේවල් අගය කරනවා නම් ඒක අපේ ව්‍යාපාර දියුණු කරගෙන හොඳ අවස්ථාවක්. මූල්‍ය අපහසුතාවක් තියෙනවා නම් පොතේ ඒක දුර්වලතාවයක් නේද බං? ඒ දුර්වලතාවයක් සැලසුම් කරන්නේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒකත් තියෙන දුර්වලතාවයක්. පළපුරුදු නායකත්වයක් තියෙන එකත් අපිට ශක්තියක් නේද? ශක්තියක්. හරි අපි අහන ප්‍රශ්නේ තමයි ශක්තියින් හා අවස්ථානේ අපි තෝරගෙන යමු. හරි. මෙන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න ශක්තියක් තියෙනවා. ඊට පස්සේ E කියන එකත් මෙන්න අවස්ථාවක්. ඊට පස්සේ H කියන එකත් ශක්තියක්. එහෙනම් දැන් ඔයාලට උත්තරේ හම්බ වෙලා ඇති. A C E H A C E H උත්තරය 2. හරි මම මේ ලියනවා කට්ටි ලියා ගන්න ටියුට් එකේ. හරි. තමයි ලියලා ඉවර කරලා මේ වෙඩි තේරුම් ගත්ත කට්ටි මට මෙසේජ් එකක් දාන්න ඕකේ කියලා. හොඳයි අපි යනවා ප්‍රශ්න අංක 15ට. පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාරයක් වන්නේ. මොකද පෞද්ගලික අංශයට අයිති නැත්නම් ඒක ෂුවර් එකට රාජ්‍ය අංශය වෙන්න ඕන. කේවල ස්වාමී ව්‍යාපාර කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වලට. ඒක තනි පුද්ගල ව්‍යාපාරයේ පෞද්ගලික අංශයට අයත් වන එකක් නේ. එන හරියන්නේ නොවන එකයි අහන්නේ අපේ. සීමා සහිත පොදු සමාගම්. පොදේ පොදු කියන නම තිබ්බට සීමා සහිත පොදු සමාගම් අයිති වෙන්නේ පෞද්ගලික අංශයට. ඊට පස්සේ සමෝපකාර සමිති කියලා කියන්නේ පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක්. උත්තරය මෙන්න තියෙනවා රාජ්‍ය අංශයේ රාජ්‍ය සංස්ථා. උත්තරය 3. ප්‍රශ්න අංක 15 ලේසි. ප්‍රශ්න අංක 16ටයි අපි යන්න හදන්නේ. කේවල ස්වාමී ව්‍යාපාරයක් හා සැසඳීමේදී හවුල් ව්‍යාපාරයක දෙකිය හැකි වාසියක් වන්නේ. කේවල ස්වාමී කියන්නේ තනි පුද්ගලනේ. තනි පුද්ගල ව්‍යාපාරයක් එක සංසන්දනය කරනකොට හවුල් ව්‍යාපාරයක තියෙන වාසියක්ලු. හවුල් ව්‍යාපාරයක වාසියක්ලු සීමා සහිත වගකීම නෑ ළමයි. සීමා සහිත වගකීම සීමා සහිත නෑ. දෙකේම වගකීම අසීමිතයි. තනි පුද්ගලයි හවුල් ව්‍යාපාර දෙකේම වගකීම අසීමිතයි. ඒ නිසා ඒක වෙන්න විදිහක් නෑ. අවදානව බෙදී යාම. ළමයි තනි පුද්ගල ව්‍යාපාරයක් හා සසඳනකොට හවුල් ව්‍යාපාරයක අවදානව බෙදී යන එක වාසියක් තමයි. තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකාරයට තනියම අවදානව දරන්න වෙනවනේ. මේ හවුල් ව්‍යාපාරයක අවදානව බෙදලා යනවා. අන්න ඒක තනි පුද්ගලයක නැති හවුල් ව්‍යාපාරයක දකින්න පුළුවන් වාසියක් තමයි. උත්තරය 2. ශනික තීරණ ගත හැකි වීම ඒක ළමයි හවුල්කරු ඉන්න නිසා කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න වෙනවනේ.
ඒක ළමයි තනි පුද්ගල ව්‍යාපාරික දෙන වාසිය. ක්ෂණික මුත් ඉගෙන ගන්න පුළුවන් ඒක. තනියම ඉගෙන ගන්න පුළුවන්. අඛණ්ඩ පැවැත්මක් ඔය දෙගොල්ලොන්ටම නැත. එහෙනම් උත්තරය අවදානම් බෙදී යාම කියන පිළිතුර. ප්‍රශ්න අංක 14යි අපි එන්නේ. නෛතික පුද්ගල භාවයක් දක්නට නොලැබෙන ව්‍යාපාර සංවිධානයේ වන්නේ උත්තරය තනි පුද්ගලයි හවුල් ව්‍යාපාරේ දැන් ටික කලොත් අපි ඉවරයි. ඒ ප්‍රශ්නේ අවස්ථා කීපෙකදී එහෙලා තිබ්බ නේද? මේ නීතිමය පුද්ගල භාවයක් නොමැති ව්‍යාපාරය කියන එක. හරි උත්තරේ තනි පුද්ගලයි කේවල ස්වාමි ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි. කේවල ස්වාමි කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වලටම කියන තවත් වචනයක්. ප්‍රශ්න අංක 18ට අපි එනවා. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කළ හැකි ව්‍යාපාර වර්ග දෙක තනි පුද්ගල ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි. උත්තරය 1. දහඅටයි 19ට අපි එන්නේ. පාත සඳහන් ඒවා අතරින් මූලික ගිණුම් කරන සමීකරණය දැක්වෙන පිළිතුරු තෝරන්න. මූලික ගිණුම් කරන සමීකරණය. අපි දන්නවා මූලික සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් නේද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. බලමු. වත්කම් ධන හිමිකම් සමානයිලු වගකීම් වලට. ඊළඟ බලමු. වත්කම් සමානයිලු හිමිකම් ඍණ වගකීම් වලට. ඒක වෙන්න නම් විදිහක් නැහැ කෙරෙන්න. වත්කම් සමාන හිමිකම් ධන වගකීම් වෙරපේ. ඒ නිසා මේ උත්තරේ නම් වැරදි. හිමිකම් සමානයිලු වත්කම් ධන වගකීම් වලට. ඊළඟ වගකීම් සමානයිලු වත්කම් ඍණ හිමිකම් වලට. දැන් මොකක්ද දැන් බලන්නකෝ අපි දන්න සමීකරණේ නෑනේ මෙතන. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණේ මෙතන තිබුණේ නෑනේ. ලයි මොකද්ද මේ කරලා තියෙන්නේ? මේකේ විවිධ පද උක්ත කරලායි තියෙන්නේ. සමීකරණේ දෙපැත්තට එර මෙහෙර මාරු කරලා එක පැත්තකට එක එක අපි වත්කම් සමානයි කියලා කියන්නේ නැතුව වෙන වෙන ඒවා සමානයි කියලා වෙන වෙන පද උක්ත කරලායි තියෙන්නේ. හරිද? හරිම සරල ගණිත කොටසක් මේ තියෙන්නේ. එහෙනම් බලන්න. වගකීම් මේ පැත්ත ඉතුරු වෙන්න නම් හිමිකම් අනිත් පැත්තට යන්න වෙනවා. ඒතර ධන හිමිකම් මෙහා පැත්තට යනකොට ඍණ හිමිකම් වෙලයි යන්න ඕනේ. ඒතර මෙතන ධන හිමිකම් නැතුව ඍණ හිමිකම් තිබ්බනම් ඔන්න උත්තරේ හරි. ඒකද මේ පද ටික උක්ත කරලා තියෙන්නේ. අපි දන්නවා සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ධන ඍණ මාරු වෙනවා කියලා නේද? හරි. දැන් මේක වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් තිබ්බ එක හිමිකම එහා පැත්තට ගිහින් තියෙන වත්කම් පැත්තට යනකොට හරිනම් එයා ඍණ වෙන්නේ නැහැ. එයා ඍණ වෙලා නැති නිසා පළවෙනි උත්තරෙත් වැරදි කියලා අපි සලකන්න පුළුවන්. ඊළඟට වත්කම් සමානයිලු හිමිකම් සමානයිලු වත්කම් ධන වගකීම් වලට. ඒක වෙන්න විදියකුත් නැහැ නේද? වගකීම් එහා පැත්තට එනකොට ඒකත් ඍණ වෙන්න ඕනේ. බලමු මේක. වගකීම් සමානයිලු වත්කම් ඍණ හිමිකම් වලට. ඔව්. හිමිකම් අනිත් පැත්තට එනකොට ධන හිමිකම් නෙමෙයි ඍණ හිමිකම් වෙලයි එන්නේ. පිළිතුර 4.
හොඳයි. අපි වෙන පුතේ අවසාන ප්‍රශ්න කීපයට. හරි. අපි මු විකුණුම් 20 වෙනි ප්‍රශ්නයට විකුණුම් ජර්නලයේ පිළිබඳ දැක්වෙන පාත සඳහන් ප්‍රකාශ වලින් නොගැලපෙන ප්‍රකාශය තෝරන්නලු. ඔයාලට මතකයි විකුණුම් ජර්නලයේ පහුගිය දවස්වල අපි ඉවර කරපු පාඩමක්. විකුණුම් ජර්නලයේ තියෙන විශේෂත්වය තමයි ණයට විකුණුම් තමයි සටහන් කරන්නේ. ඊට අමතරව නැවත විකිණීමේ අරමුණින් නැවත විකිණීමේ අරමුණින් ගත් භාණ්ඩ ණයට විකිණීම තමයි සටහන් කරන්නේ. හරි බලන්න අපි ගන්නවා නොගැලපෙන ප්‍රකාශයයි තෝරන්න කියන්නේ වැරදි ප්‍රකාශය තමයි අහන්නේ. නැවත විකිණීමේ අරමුණින් ගත් භාණ්ඩ ණයට විකුණුම් පමණක් සටහන් කරයිලු. ඔව් ඒක හරි. නේද? ණය නැවත විකුණන්න කියලා ගත්ත භාණ්ඩ ණයට විකිණීම තමයි සටහන් කරන්නේ. අපෙන් අහන්නේ නොගැලපෙන එකනේ. හරිද? ඒ නිසා ඒක ගැලපෙන එකක්. ඒ නිසා පළවෙනි එක උත්තරේ නෙමෙයි. අපෙන් අහන්නේ නොගැලපෙන එක. ව්‍යාපාරේ විකුණුම් සියල්ල සටහන් කරයිලු. වැරදි. අන්න ඒක තමයි නොගැලපෙන ප්‍රකාශය. ඇයි සියල්ල සටහන් කරන්නේ නැහැ නේ බං? ණයට විකුණන ටික විතරනේ සටහන් කරන්නේ. එහෙනම් උත්තරය 2. උත්තරේ 2. හරි. අපි යමු 21ට. ගැනුම් ජර්නලයේ එකතුව. හරි. බලන්න පුතේ. අපි නිලයකට 21. ගැනුම් ජර්නලයේ එකතුව ලෙජරයට පිට කර යුතු නිවැරදි විස්තර. හරිම ලේසි. අර මතකයි නේද? ගැනුම් ජර්නලයේ එකතුව අපි මොකද කරන්නේ? ගැනුම් ගිණුමට හර කරා කියලා නේද දාන්නේ? පුතේ ගැනුම් ගිණුමට හර කරනවා ණය හිමි ගිණුම වලට බැර කරනවා නේද? ගැනුම් ගිණුමට හර කරනවා ඒක හරියන්නේ මුදල් වලට නෙමෙයිනේ. ගැනුම් ගිණුමට හර කරනවා ණය හිමි ගිණුමට බැර කරනවා. උත්තරය 4. උත්තරය 4. හරි. ප්‍රශ්නක 22. මුදල් වට්ටම් ලබාගත හැකි අවස්ථාවක් වන්නේ. පුතේ වට්ටම් ප්‍රධාන කොටස් දෙකයි. හරි. මෙතන පොඩි chart එකක් අඳගමු හැමෝම. මෙතන පොඩි chart එකක් අඳගමු මෙන්න මේ හරියට කමන්නේ. ලියන උඩි වට්ටම් කියලා. වට්ටම් කියලා දාන මාතෘකාව. වට්ටම් කොටස් දෙකයි chart එක දාන කොටස් දෙකකට. එක වෙළඳ වට්ටම් දෙක මුදල් වට්ටම්. ඉක්ම කරමු. හරි. එක මුදල් වට්ටම් දෙක වෙළඳ වට්ටම්. පුතේ මුදල් වට්ටම් විතරක් කොටස් දෙකකට නැවත බෙදන්න දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. හරි.
පොතේ වට්ටම් කොටස් දෙකයි ලකුණු කළ මිලෙන් අඩු කළ වටිනාකම වට්ටමක් ලෙස හැඳින්වේ කියලා අපි දන්නවා. වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් කියලා කියන්නේ විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා දෙන ලබන වට්ටම් වෙළඳ වට්ටම් කියලා හඳුන්වනවා. වෙළඳ වට්ටම් ගිණුම් කරන සලකා බලන්නේ නැහැ. මුදල් වට්ටම් තමයි සලකා බලන්නේ. මුදල් වට්ටම් ලැබෙන්නේ ණය මුදල් ඉක්මනින් අය කර ගැනීම සඳහා දෙන ලබන වට්ටම් මුදල් වට්ටම් වේ. ණය මුදල් ඉක්මනින් අය කර ගන්න තමයි මුදල් වට්ටම් දෙන්නේ. හරිද? මෙන්න තියෙනවා chart එක. වට්ටම් කොටස් දෙකයි වෙළඳ වට්ටම් මුදල් වට්ටම්. මුදල් වට්ටම් විතරක් කොටස් දෙකයි දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. හරි. ඕකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇහිලා තියෙන්නේ නිර්මාණලා තියෙන්නේ. බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. අපෙන් අහන්නේ මුදල් වට්ටම් ලබා ගත හැකි අවස්ථා මොකක්ද අහනවා. මුදල් වට්ටම් ලබා ගන්න පුළුවන් මොන අවස්ථාවකද කියලා දැන් ටිකට කලින් කිව්වා. මුදල් වට්ටම් ලබා ගන්න පුළුවන් ණය මුදල් ඉක්මනින් අය කර ගන්නකොට නේද? හරි බලන්න. ණයට භාණ්ඩ ගැනීමේදීලු වැරදි. ණයට භාණ්ඩ ගන්නකොට නෙමෙයි. අත්පිට මුදලට භාණ්ඩ ගැනීමේදීලු වැරදි. භාණ්ඩ මිලට ගෙන චෙක්පත් වලින් ගෙවීමේදීලු ඒකත් වැරදි. නියමිත දිනට ණය හිමියන්ට මුදල් ගෙවීමේදීලු අන්න හරි. එක්ක නියමිත දිනට හෝ ඊට පෙර දිනකදී අපිට ණය මුදල් ගෙවනකොට තමයි මුදල් වට්ටම් හම්බ වෙන්නේ. උත්තරය 4. 22ට උත්තරය 4. 22ට උත්තරය 4. හරි අපි යනවා 23ට. ව්‍යාපාරික සුළු මුදල් බාරකරු එක්තරා මාසයක් අවසානයේදී රුපියල් 850ක් වියදම් කර තිබූ අතර හරිද 850ක් සුළු මුදල් බාරකරු වියදම් කරාලු තිබූ අතර ඔහු සතුව 150ක් ඉතිරි වී තිබුණි. ළමයි 850ක් ඉතුරු කරාම 150ක් ඉතුරු වෙලා තියෙන නම් උට අවුරුද්ද මුල මාසෙ මුල කීයක් ලැබෙන්න ඕනේද? මට chat එකට දාන්න බලන්න ඉක්මනට. කීයක් උගේ අතේ මාසෙ මුල තියෙන්න ඕනේද? 850ක් වියදම් කරාට පස්සේ තව 150ක් ඉතුරු වුණා. ඒ කියන්නේ ෂුවර් එකටම රුපියල් 1000ක් තමයි උට හම්බ වෙලා තියෙන්නේ මාසෙ මුල. හරි ප්‍රධාන මුදල් බාරකරුගෙන් 1000ක් හම්බුනාට පස්සේ 850ක් වියදම් කරලා 150ක් තව ඉතුරු වෙලා තියෙනවලු. අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඉදිරි මාසය සඳහා ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. උදේ ප්‍රතිපූර්ණය කියන්නේ නැවත පුරවන්න ඕනේ ගානනේ බා. නැවත පුරවන්න ඕනේ මේ වියදම් වෙච්ච ගාන නේද? උදේ නැද්ද කියලා මට ඉක්මනට. උදේ නැවත පුරවන්න ඕනේ බා වියදම් වෙච්ච ගාන නේද? ඔව්. එහෙනම් අපිට වියදම් උනේ රුපියල් 850යි. එහෙනම් උත්තරය 850යි. අපෙන් මුළු ගාන අහන්නේ නෑනේ. නේද? අපෙන් එවි මොකක්ද? වියදම් වෙච්ච ගාන. නැත්නම් නැවත පුරවන්න ඕනේ කීයද කියලා අපි දන්නවා. නැවත පුරවන්න ඕනේ අපි වියදම් කරගත්ත ගාන. හරි අපි යන ප්‍රශ්න අංක 24ට පාද සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 17 සිට 17 නෙමෙයි නේද 24 සිට ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මෙන්න ප්‍රශ්නේ 2017 සැප්තැම්බර් මාස මාටින්ගේ ව්‍යාපාරයේ පාද සඳහන් ගනුදෙනු සිද්ධ වුණාලු. මෙන්න බලන්න මාටින්ගේ ව්‍යාපාරේ වෙලා තියෙන ගනුදෙනු අත්පිට විකුණුම් සල්ලි වලට භාණ්ඩ විකුණලා තියෙනවා රුපියල් 10000ක. ඊට පස්සේ රුපියල් ලක්ෂ 20ක් වටිනා මෝටර රථයක් ලංකා මෝටර්ස් වෙතින් ණයට ගැනීම. සල්ලි වලට භාණ්ඩ විකුණලා මෝටර රථයක් ණයට විකුණලා ණයට ලබාගෙන මේ කියන්නේ ජංගම නොවන වත්කම් ණයට ගැනීමක් නේද පොදු ජර්නලයේ ලියන. මතකයි නේද? හරි ඊට පස්සේ පෞගි දවස්වල අපි කරේ අලුත් 11ට ණයගැතියෙකු ඌ මලිතිගෙන් රුපියල් 500ක් වට්ටමක් ලබා දී රුපියල් 4500ක් ලබා ගැනීම. ළමයි මුදලින් ලැබිලා තියෙනවා 4500ක්. එතකොට යාට වට්ටමක් දීලා තියෙනවා රුපියල් 500ක්. ඒ කියන්නේ මුදල් පොතේ සරහන්න ගනුදෙනුව. නැවත විකිණීමට දමිත්ගෙන් රුපියල් 8000ක භාණ්ඩ ණයට ගැනීම. ණයට ගත්ත නැක ගැනුම් ජර්නලයට වැටෙන්න ඕන එක. අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඉහත ගනුදෙනු අතරින් මුදල් ගිණුමේ සටහන් කරන ගනුදෙනුව මොකක්ද අහන්නේ. ළමයි අපොත් නෝට් එකක් දාගමු. අත්පිට විකුණුම් නම් ඒක මුදල් පොතට වැටෙන ගනුදෙනුව.
लिया गया इक्बंट मुदाल पता किया रुपया लक्ष 20ක මෝටර් රථයක් ලංකා මෝටර්ස් වලින් ණයට ගත්තොත් ඒක ජංගම නොවන වත්කම් ණයට ගැනීමක් නිසා ඒක වෙන්නේ පොදු ජර්නලයට ඒකට පොදු ජර්නලයට ණයගැතිය වූ මලිතිගෙන් රුපියල් 500ක වට්ටමක් ලබා දී 4500ක් ලබා ගත්තා නම් ඒකත් වැටෙන්නේ මුදල් පොතට වට්ටම් ලිවිලි මුදල් පොතේනේ මුදල් පොතේ නැවත විකිණීමට දමිත්ගෙන් රුපියල් 8000ක බාණ්ඩ ණයට ගත්තා නම් ණයට ගැනුම් ජර්නලේ හරි මේ නෝට් එක දාගන්න ඉක්මනට දාගෙන ඉවර කට්ටිය මට ඕකේ කියලා දාන්න මෙසේජ් එක හොඳයි හරි අපි ගන්න ප්‍රශ්නේ ඉහත ගනුදෙනු අතරින් මුදල් ගිණුමේ සටහන් කරන ගනුදෙනුව මොකක්ද අහනවා අංක 1A ඊට පස්සේ CA සහ C මෙන්න දෙනවා පිළිතුරු අංක 2 අපි ගන්න B ගනුදෙනුව සටහන් කරන මූලික පද මොකක්ද B ගනුදෙනුව සටහන් කරන්නේ පොදු ජර්නලයේ මෙන්න දෙන උත්තරේ 4 ඊට පස්සේ අපි අහනවා C ගනුදෙනුව සටහන් කිරීමට දාලා නිවැරදි ද්විත්ව සටහන මොකක්ද අහනවා C ගනුදෙනුව මෙන්න මේ තියෙනවා ණය ගැතියකු මලිතකින් 500ක් ලබාගෙන නේද 4500ක් තමයි මුදල් ලැබිලා තියෙන්නේ. ඒතර මුදල් හර වෙනවා 4500ක් නේද? දුන්වට්ටම් ගිණුම හර වෙනවා රුපියල් 500ක්. හරිද දෙකේම එකතුව මලිත ගිණුම බැර වෙනවා 5000ක්. මෙන්න තියෙන උත්තරේ. මුදල් ලැබිච්ච නිසා 4000ක්. දැන් බලන්න පළවෙනි උත්තරේ වෙන්නේ නැත්තේ ඇයි කියලා. මුදල් 5000ක් හර වෙලා නැහැනේ. මුදල් ලැබිලා තියෙන 4500යි. එහෙනම් පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. මුදල් ලැබුණේ 4500යි. ඒ නිසා පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. හරි බලමු. මලිත් ගිණුම මුදල් ගිණුම බැර වෙලාලු දෙවෙනි එකේ. මුදල් ගිණුම බැර වෙන්න විදියක් නැහැ නේ. මුදල් ගිණුම හරණ වෙලා තියෙන්නේ. මලිත්ගෙන් ලැබිලානේ තියෙන්නේ. එනේ ඒක නේ විදියකුත් නැහැ. හරි. හතරවෙනි එක බලමු. මුදල් ගිණුම බැර කියලා ඒකෙත් තියෙන්නේ. අර කි උඩ තිබි මුදල් ලැබුණා කියලානේ. එනේ ඒක වෙන්න විදියකුත් නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර තමයි උත්තරේ 3. උත්තරේ 3. ප්‍රශ්නක 27. ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනය ලෙස භාවිතා කරන ගනුදෙනු මොකක්ද අහන්නේ? ඉන්වොයිසිය භාවිතා වෙන්නේ පුතේ ගැනුම් ඉන්වොයිසියටයි විකුණුම් ඉන්වොයිසියයි තමයි භාවිතා වෙන්නේ. එහෙනම් ඒක අදාළ වෙන්නේ ගැනුම් ජර්නලේ තියෙනවනේ. එහෙනම් D කියන උත්තරේ තමයි ගැලපෙන්නේ. D කියන උත්තරේ තමයි ගැලපෙන්නේ. ඒක තමයි ගැනුම් ඉන්වොයිසියට සටහන් වන තොරතුරු. හරි. 24 සිට 27 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවා. ඒ ඡේදය ආශ්‍රයෙන්. හරි. තව ටිකයි ජනතාව.
හරි. අපි එන පුතේ ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න 27ක් ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. 28ට යමු. බැංකු අයිරාවක් යනුවෙන් අදහස් වන්නේ පුතේ බැංකුවේ අයිරාවක් කියන්නේ අපි බැංකුවෙන් නේද බැංකු අයිරාව කියලා කියන්නේ බැංකු ගිණුමේ බැර ශේෂයක්නේ. බැංකු ගිණුමේ හර ශේෂයක් වැරදි. බැංකු ගිණුමේ බැර පැත්තේ ශේෂයක් තමයි බැංකු අයිරාවක් කියන්නේ. බැංකු ගිණුමේ බැර ශේෂය උත්තරේ හරි. බැංකු අයිරාවක් කියන්නේ බැංකු ගිණුමේ ඊගේ ශේෂය බැරට આવොත් තමයි බැංකු අයිරාවක් බවට පත් වෙන්නේ. ප්‍රශ්නක 29ට යමු. ණය ගැතියෙකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක් පතක් අගරු වීමට අදාළ නිවැරදි දීප්ත සරහන මොකක්ද අහනවා. පුතේ තැන්පත් කළ චෙක් පතක් අගරු වුණා නම් මම ඔයාලට වචනයක් කියලා දෙනවා. අගරු නම් මොකක් කරන්න කියලාද මම ඔයාලට උගන්වලා තියෙන්නේ. ඉක්මනට කියන්න බලන්න. අගරු නම් මොකක් කරන්න කියලාද කියලා තියෙන්නේ. ඉක්මනට කියන්න. අගරු නම් මොනක් කරන්න කියලාද කියලා තියෙන්නේ. chat එකට දාන්න ඉක්මනට. අන්න හරි. අගරු නම් රිවර්ස් කරන්න කියලා නේද මම කියලා තියෙන්නේ. අගරු නම් බැර කියන්න කියලා නෙමෙයි මම කියලා තියෙන්නේ. අගරු නම් රිවර්ස් කරන්න කියලා. හරි. අගරු නම් රිවර්ස් කරන්න නම් කියලා තියෙන්නේ. පුතේ මේක බැංකුවේ තැන්පත් කළ චෙක් පතක්නේ. බැංකුවේ තැන්පත් කරා නම් ෂුවර් එකට බැංකු ගිණුම හර වෙලා තමයි තියෙන්නේ නැත්තේ. හරිද? එහෙනම් මේ බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගරු වුණා නම් බැංකු බැර හර කරලා තිබ්බ එක බැංකු බැර කරලා ණය ගෙතියකින් නේද ඇවිල්ලා තියෙන්නේ. බැංකු බැර වෙලා ණය ගෙති ගිණුම හර කරා නම් හරි. බලන්න එහෙම සරහනක් තියෙනවද කියලා. තැන්පත් කළ චෙක් පත අගරු වෙලානේ. තැන්පත් කරාම බැංකුව හර වෙලා තමයි තියෙන්නේ. ඒක අගරු වෙච්ච නිසා රිවර්ස් කරන්නනේ තියෙන්නේ. බැංකු ගිණුම බැර කරන්න වෙනවා. පළවෙනි එක වැරදි. දෙවෙනි එකත් වැරදි. හරි. මෙන්න දින පුතේ හතරවෙනි උත්තරේ තමයි හරි. බැංකු ගිණුම මෙන්න බැර වෙලා තියෙනවා. මෙන්න ණය ගැති ගිණුම හර වෙලා තියෙනවා. නිවැරදි පිළිතුර උත්තරේ 4. අගරු නම් රිවර්ස් කරන්න කියලායි මම ඔයාලට උගන්වලා තියෙන්නේ. හරි. තව ප්‍රශ්න 10යි දෙකකින් සාකච්ඡා කරමු. ව්‍යාපාරිකයා පෞද්ගලික ප්‍රයෝජනයට ගැනිලි නේද? රුපියල් 5000ක් ආපසු ලබා ගත්තේ නම් ඊට අදාළ දිත්තු සරහන අහනවා. අයිතිකාරයා ආපහු රුපියල් 5000ක් රැගෙන ගියා නම් ලාච්චුවේ රුපියල් 5000ක් අඩු වෙනවා. මුදල් බැර වෙනවා. ගැනිලි හර වෙනවා. මුදල් බැර මෙන්න තියෙනවා. මුදල් බැර වෙලා ගැනිලි ගිණුම හර වෙලා උත්තරය 2. හොඳයි. අපි නොතිස් 1ට බැංකුව විසින් අය කරන බැංකු ගාස්තු ව්‍යාපාරය විසින් සටහන් කරන්නේ පුතේ බැංකු විසින් අය කරන ඇති බැංකු ගාස්තු අපේ ව්‍යාපාරය සටහන් කරන්නේ බැංකු ගිණුමේ හරටලු වැරදි නේද? බැංකු ගාස්තුව හරට දාන්නේ නැහැනේ බං අපි. බැංකු ගාස්තුවක් කියන්නේ ගෙවීමක් නේද? ඒක බැරටයි දාන්නේ. මුදල් ගිණුමේ හරටලු නැහැනේ බැංකුවට සම්බන්ධ එකක් නේ මුදල් පොතට දාන්නේ. බැංකු ගිණුමේ බැරටයලු ඔව් උත්තරය 3. බැංකු ගාස්තු දාන්නේ බැංකු ගිණුමේ බැර පැත්තට තමයි. ප්‍රශ්නක 31ට උත්තරය 3. අපි යමු ඊළඟට 32. ඍජු ප්‍රේෂණ නිසා මේ බැංකු සැලසුම් වලින් තමයි මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඍජු ප්‍රේෂණ නිසා මුදල් ශේෂය නෙමෙයිනේ වැඩි වෙන්නේ. බැංකුවේ සල්ලි වැඩි වෙන්නේ නේද? මුදල් ශේෂය අඩු වෙලු. එකක් වැරදි. මුදල් ශේෂයට සම්බන්ධයක් නැහැ. බැංකු ශේෂය වැඩි වෙයි. ඔව් ඍජු ප්‍රේෂණ නිසා බැංකු ශේෂය වැඩි වෙනවනේ. උත්තරය 3. බැංකු ගාස්තු නිසා අඩු වෙනවා, ඍජු ප්‍රේෂණ නිසා වැඩි වෙනවා, ලාභාංශ නිසා වැඩි වෙනව නේද? මේ බැංකු සැලසුම් ප්‍රකාශයට අදාළ කොටස් ටිකකින් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. හොඳයි. තවත් ප්‍රශ්න කීපයයි තියෙන්නේ. සෑම විටම හරශේෂයක් පවතින්නේ අපි දන්නවා සෑම විටම හරශේෂයක් තියෙන්නේ වත්කම් ගිණුම් වල. බැංකු ණය ගිණුම එන්න විදියක් නැහැ. බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. හරිද? ඒක එන්න විදියක් නැහැ. ඒක වගකීම් ගිණුමක්. ප්‍රාග්ධන ගිණුම එන්න විදියක් නැහැ. ඒක හිමිකම් ගිණුමක්. ඒකත් වැරදි. මුදල් ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. ඔව්. ඒකේ හැමතිස්සෙම එන්නේ හරශේෂයක් තමයි. 4 වෙනි උත්තරේ ණය හිමිනේ. ඒකත් වගකීම් ගිණුමක් නේද?
දැන් නිවැරදි පිළිතුර උත්තරය තුන මුදල් ගිණුම තමයි වත්කම් ගිණුම. ඒක තමයි හැමතිස්සෙම හර ශේෂයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි ප්‍රශ්න අංක 34ටයි යන්නේ. තව ප්‍රශ්න කීපයයි. මුදල් ගැනිලි රුපියල් 40000ක් ගැනිලි ගිණුමේ සටහන් කොට ඇත්තේ රුපියල් 4000ක් ලෙසයි. උදේ ගැනිලි ගිණුමේ ශේෂය මුදල් ගැන රුපියල් 40000ක් ගැනිලි ගිණුමේ සටහන් කරලා තියෙන්නේ රුපියල් 4000ක් කියලා. උදේ ගැනිලි ගිණුමේ විතරයි නේද අවුල තියෙන්නේ. ඒ කියන්නේ මුදල් ගිණුමේ අවුලක් නැහැ. හරිද? එහෙනම් ගැනිලි ගිණුමට තව 36000ක් හර කරලා අවිනිශ්චිත ගිණුම තව 36000ක් බැර කරා නම් හරි. ගැනිලි ගිණුම හර 36000යි. අවිනිශ්චිත ගිණුම බැර 36000යි. 11 වසරේ ජනතාවට තාම මේක උගන්ලා නැහැ. ඒක මම ඉදිරියේදී උගන්වන්නම්. මේ දවස්වල යන්නේ ඒ පාඩම. අලුත් 11 වසරේ ජනතාවට මේ දවස්වල යන්නේ මේ වැරදි නිවැරදි කිරීමේ පාඩම. මම ඉදිරියේදී ඒක කියලා දෙන්නම්. ප්‍රශ්න අංක 35. පාද සඳහන් වැරදි අතරින් ශේෂ පිරික්සම සමාන නොවීමට ආය කියන්නේ සමාන නොවෙනවා කියන්නේ බල නොපාන කියන එක නේද? වර්ධ මොකක්ද දානවා? උත්තරය ගනුදෙනු සම්පූර්ණයෙන්ම අත්හැරීම. මම ටිකක් මේක වේගින් යනවා මොකද හේතුව මේ ටික ඉදිරියේදී සාකච්ඡා කරන්න නියමිත කොටසක් නිසා. ගෙව් කොමිස් 400ක් ලැබූ කොමිස් ලෙස ශේෂ පිරික්සුමට සටහන් කර ඇත. ළමයි ගෙව් කොමිස් නම් ෂුවර් එකට එක වියදමක් වෙන්න ඕන. හැබැයි ඌ එක දාලා තියෙන ලැබූ කොමිස් වලටලු. හරිද? මේක වියදමක් නිසා ශේෂ පිරික්සුමේ බැර හර පැත්තේ එන්න ඕනේ. හැබැයි මු වරදිලා ලැබූ කොමිස් කියලා දාලා ලැබූ කියලා කියන්නේ ආදායමක් නේ. ඒක දාලා තියෙන්නේ බැර පැත්තට. හර පැත්තට එන්න ඕන 400ක් බැර පැත්තටයි ශේෂ පිරික්සුමේ දාලා තියෙන්නේ. මේ වරද නිසා අවිනිශ්චිත ගිණුමට මොකද්ද කරන්න ඕනේ කියලා අහලා තියෙනවා. පුතේ එහෙනම් අපේ ශේෂ පිරික්සුම එතකොට තව රුපියල් 800ක් හර කරන්න වෙනවා. අවිනිශ්චිත 800ක් බැර කරන්න වෙනවා. 800ක් බැර කරන්න වෙනවා. අපොඩ්ඩකින් පුතේ ප්‍රශ්න අංක 35 පොඩි වැරදක් තියෙනවා. ඔව් අපේ දරුවෙක් දාලා තිබ්බා. මට ඒක මිස් වුණා ළමයි. පාද සඳහන් වැරදි අතරින් ශේෂ පිරික්සුව සමාන නොවීමට බලපාන හේතුවන්නේ බං අහන්නේ. සමාන නොවීමට බලපාන හේතුවක්. මේක සමාන වෙනවා. මේක සමාන වෙන හේතුවක් මේ දින. හරි බලන්න හැමෝම ගනුදෙනුවේ දිත්ව සටහනෙන් එක් සටහනක් පමණක් ඇතුළත් වුණොත් නම් අන්න එතකොට නම් මේක බලපාන. උත්තරේ 2. 35 උත්තරේ 2 පුතේ. 37ට යමු. බැංකු සැසඳුමක් පිළියෙල කිරීමට උපයෝගී කර ගන්නා මූලාශ්‍රයක් වන්නේ ශේෂ පත්‍රයේ වැරදි බැංකු ප්‍රකාශය හරි නේද? චෙක් පිළිපත චෙක් තැන්පතු පත වඩා හොඳයි බැංකු ප්‍රකාශය කියන එක. හොඳයි තවත් ප්‍රශ්න 3 ඉදිරියලා තියෙන්නේ. ලීබඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමන් විකිණීමට මොරටු ලීබඩු සමාගමෙන් ඒක නැවත විකුණන ලීබඩු ව්‍යාපාරයක් කරන එකෙක් නැවත විකුණන්න කියලා ලීබඩුම රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු ණයට ගත්තලු. ලීබඩු විකුණන කෙනෙක් නැවත විකිණීම සඳහා ලීබඩු ලක්ෂයක ණයට ගත්තලු. එහෙනම් මේක නැවත විකිණීම සඳහා ණයට ගත්ත අවස්ථාවක් ෂුවර් එකට මේක ලියන්නේ ගැනුම් ජර්නලයේ. ගැනුම් ජර්නලයේ ලීබඩුම නැවත අලෙවි කිරීම සඳහා ණයට ගත් අවස්ථාවක්. ප්‍රශ්න අංක 39. රොෂාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුම් ප්‍රකාශයේ ශේෂයට වඩා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය 500ක් වැඩි වීමට හේතුව මොකක්ද? පුතේ බැංකුවෙන් ආපු ගානට වඩා අපේ ගාන 500ක් වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා අහනවා. බැංකුවේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්. ඔව් අංක 1 උත්තරේ. තැන්පත් කරාම අපේ ගාන වැඩි වෙනවනේ. හැබැයි බැංකුවේ ගාන ඊට වඩා අඩුයි. ඒ නිසා උත්තරය 1. උත්තරය 1.
අපි අවසාන ප්‍රශ්නයට වැඩිවීම හර අඩුවීම බැර යන ගිණුම් කරන මූලධර්මයේ අදාළ වන ගිණුම් වනුයේ වැඩිවීම හර අඩුවීම බැරයි වෙන්නේ වත්කම් සහ වියදම් වලට උත්තරය 3. අනිත් සියලු මේවා තියෙන්නේ වගකීම් වැඩිවීම හර ආදායම් වැඩිවීම වගකීම් මේ දෙකේම වැඩිවීම බැර අඩුවීම හර මේ දෙකේ හිමිකම් වල වැඩිවීම බැර වත්කම් වල වැඩිවීම හර ඒ දෙක මික්ස් කරලා දාලා තියෙනවා. මේකත් එහෙමයි. දෙකේම වැඩිවීම හර අඩුවීම බැර කියන සටහන තියෙන පුතේ වත්කම් සහ වියදම් වල. හරි. ඔතනින් අවසන් වෙන පුතේ අපේ සම්පූර්ණ පේපර් එක. සම්පූර්ණ පේපර් එක. හරි. ලබන සතියේ පේපර් ක්ලාස් එක අපි සාකච්ඡා කරන්නේ කේස් ස්ටඩි එක සිද්ධියක් දෙන ප්‍රශ්නය. ඔයාලට මේ වෙනකොට ඒකේ printed copy එකක් දීලා තියෙනවා. අපි ඒක ලබන සතියේ පිළිතුරු ටික ලස්සනට පිළිවෙලට සාකච්ඡා කරමින් පිළිතුරු ටික ලියනවා ලබන සතියේ. හොඳයි. අපි එන නැවත හම්බෙමු පේපර් තියරි ක්ලාස් එකේදී මේ සතිය තුලදී. හරි. හැමෝටම සුබ රාත්‍රියක් ජනතාව. ආයුබෝවන්.